ඊගාවට අපි යනවා 31 වෙනි ප්‍රශ්නෙට. පරිපථයේ දැක්වෙනුයේ ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් ලෙස යොදා ඇති භාවිතයකි. එතකොට මෙතන බේස් එකට වෝල්ට් 5ක් දීලා තියෙනවා, ස්විච් එකක් දාලා තියෙනවා A කියලා. බේස් බයස් රෙසිස්ටර් එක පාදා නැඹුරු ප්‍රතිරෝධකයේ ඕම් 100යි. ඊට පස්සේ මෙතන කලෙක්ටර් කරන්ට් එක කන්ට්‍රෝල් කරන්න මෙතන මිලි ඕම් 200ක ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා. එමීටර් එක කෙලින්ම ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. සප්ලයි වෝල්ටේජ් එක දීලා තියෙනවා මේ පැත්තෙන් වෝල්ට් 20ක අගයක්. අපිට දීලා තියෙනවා තොරතුරු ටිකක්. සම්තුප්ත අවස්ථාවේදී VBE 0.7 හා VCB වෝල්ට් 0.2 VCE සමානයි 0යි. බේස් එමීටර් වෝල්ටේජ් එක 0.7යි කියනවා. කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක VCE කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක 0යි කියලා කියනවා. එතකොට අපෙන් අහනවා ඒ ස්විචය සංවෘත කළ විට ට්‍රාන්සිස්ටරයේ පාදම් ධාරාව සහ සංග්‍රාහක ධාරාව පිළිවෙලින් කීයද කියලා. අපි ඕක හොයා ගන්න ඕනේ. එතකොට අපිට පොඩි ගණනය කිරීමක් කළා ඕක බොහොම පාසුවෙන් හොයා ගන්න පුළුවන්. ඊට කලින් අපි මේ දන්න තොරතුරු ටික මෙතන ලියාගත්ත හැකි අපිට බේස් එමීටර් වෝල්ටේජ් එක 0.7යි. බේස් එකට දීලා තියෙන සප්ලයි වෝල්ටේජ් එක වෝල්ට් 5යි. එතකොට මෙතනින් බේස් එමීටර් වෝල්ටේජ් එකට 0.7ක් අය වුණාම මෙතන ඉතුරු වෙන්නේ 100 ඕම් ප්‍රතිරෝධකයේ දෙපස ඉතුරු වෙන්නේ අපිට වෝල්ට් 4.3ක අගයක් 4.3ක අගයක් ඉතුරු වෙනවා. මෙන්න මේ 100 ඕම් ප්‍රතිරෝධකය හරහා එතකොට 100 ඕම් ප්‍රතිරෝධකය හරහා ධාරාව බැලුවාම අපිට හොයාගත්ත හැකි IB. අපි බලමු මේක පොඩ්ඩක් බෝඩ් එකේ ලියලා කැල්කියුලේෂන් එක කරන්න. එතකොට පාදමට වෝල්ට් 5ක් දීලා තියෙනවා. අපිට කියලා තියෙනවා සම්තුප්ත අවස්ථාවේදී VBE ඒ කියන්නේ බේස් එමීටර් වෝල්ටේජ් එක 0.7යි කියලා. එහෙනම් සම්තුප්ත අවස්ථාවේ මොකද වෙන්නේ? 5න් වෝල්ට් 0.7ක් අඩු වෙනවා. එතකොට අපිට එනවා මෙතන 4.3යි වෝල්ට් කියලා. මේකෙම අපිට ගත්ත හැකි IB කියන එක V සමානයි IR ඇසුරින් අපිට ගත්ත හැකි. එතකොට I සමානයි V බෙදීම R 4.3 බෙදීම 100 අපිට එතකොට ලැබෙනවා IB. එතකොට 4.3 100න් බෙදෙනවා කියන්නේ මේ දශම ස්ථානයේ ඉදිරියට එනවා 0.0යි 4යි 3යි ඒ කියලා අපිට එනවා බේස් කරන්ට් එක. ඊට පස්සේ අපිට IC හොයන්න ඕනේ. IC අපිට දීලා තියෙනවා මේ කලෙක්ටර් එකට සප්ලයි වෝල්ටේජ් එක වෝල්ට් 20යි. ඊට පස්සේ කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක 0යි කියලා. එහෙනම් සප්ලයි වෝල්ටේජ් එක VS 20යි කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක 0යි. එතකොට 20න් 0ක් අඩු කළා. ඊට පස්සේ අපි හොයා ගන්න ඕනේ මොකද්ද? IC හොයා ගන්න ඕනේ. 20න් 0ක් අඩු කළා. මේ IC වලට සම්බන්ධ ප්‍රතිරෝධකය ඕම් 200යි කියලා දීලා තියෙනවා. එතකොට එහෙනම් 20න් 0ක් අඩු කළා මෙතන 200න් බෙදෙන්න ඕනේ. එතකොට අපිට එනවා 20 බෙදීම 200යි 20ට 200 වන 0.201යි. IB ඇම්පියර් 0.4යි 3යි. IC ඇම්පියර් 0.1යි. ඔන්න ගණනය කරලා අපි ගත්තා. අපි බලමු පිළිතුරු දිහාවට අපි හැරෙමු. පළවෙනි පිළිතුර 0.04යි 3යි ඇම්පියර්. අන්න අපිට ආපු IB ධාරාව තියෙනවා 0.1යි ඇම්පියර්. අන්න IC ධාරාවක් තියෙනවා. එහෙනම් ඔන්න නිවැරදි පිළිතුර අංක 1. ඊට සාපේක්ෂව අනිත් පිළිතුරු ටික බැලුවොත් මේවා නිවැරදි පිළිතුරු නෙමෙයි. එහෙනම් 31 අපිට එනවා. පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වශයෙන්. එතකොට අපි ගණනය කරගත්තේ මෙන්න මේ දීලා තියෙන තොරතුරු අනුව. මෙතන බේස් එමීටර් වෝල්ටේජ් එක 0.7යි කියනවා. එතකොට 5න් 0.7ක් අඩු වුණාට පස්සේ මෙන්න මේ ප්‍රතිරෝධකයේ දෙපස තමයි ඉතුරු 4.3 එන්නේ. එතකොට එතනින් IB හොයාගත්ත හැකි 4.3 බෙදීම 100 කියලා ගත්ත හැකි. කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක අපිට කියනවා සම්තුප්ත අවස්ථාවේ 0යි කියලා. එතකොට සම්තුප්ත අවස්ථාවේ කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක 0යි කියන්නේ මේ වෝල්ට් 20 පිහිටන්නේ කවුරු දෙපසද? මෙන්න මේ RC කියන ප්‍රතිරෝධකයේ දෙපස. ඒ කියන්නේ යාගේ අගේ ඕම් 200යි.
එතකොට එතනින් අපිට හොයාගත්ත හැකි 20 බෙදීම 200 යටතේ IC කීයද කියලා. එතකොට ගණනය කිරීම නිවැරදි නම් ඔන්න පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. 32 වෙනි ප්‍රශ්නේ පරිපථයේ දැක්වෙනුයේ සංදීය ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් JFET එකක් තමයි තියෙන්නේ. JFET එකක් වර්ධකයක් ලෙස භාවිතා වන අවස්ථාවක සොරව් ධාරාව ID ඩ්‍රේන් එකේ කරන්ට් එක මිලි ඇම්පියර් 2ක් නම් VGS සහ ගේට් සෝස් වෝල්ටේජ් එක හොයන්න කියනවා VGS සහ VDS පිළිවෙලින්. ඩ්‍රේන් එකයි සෝස් එකයි අතර වෝල්ටේජ් එකයි ගේට් එකයි සෝස් එකයි අතර වෝල්ටේජ් එකයි තමයි අපිට හොයන්න කියන්නේ. එතකොට මෙතන බැලුවහම ඕගොල්ලන්ට පේනවා මේ තියෙන තොරතුරු වලින් අපිට කිසියම් අදහසකට එන්න පුළුවන්. මොකද්ද? මේක අපිට දීලා තියෙනවා ID මිලි ඇම්පියර් 2ක් ගලනවා. වර්ධකයක් ලෙස භාවිතා වෙනවලු සොරව ධාරාව මිලි ඇම්පියර් 2යි. එතකොට ID කියන්නේ මෙන්න මෙතනින් ගලා යන ධාරාව. මෙතනින් ගලා යන ධාරාව මිලි ඇම්පියර් 2යි. එතකොට අපිට කිව්ව හැකි මෙතන මේ ශ්‍රේණිගත පද්ධතියක් තියෙන්නේ. ඒක නිසා මිලි ඇම්පියර් 2යි කියන්නේ අපිට මෙතනින් හොයාගත්ත හැකි මෙන්න මේ පළවෙනි ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව අපිට ඒක V = IR දාලා හෙව්ව හැකි. V = IR දාලා හෙව්ව ගමන් අපිට ලැබෙනවා මෙතන අගේ මිලි ඇම්පියර් 2 වැඩි කිරීම කිලෝ ඕම් 3.3. එතකොට මිලි ඇම්පියර් ඇම්පියර් කරන්න 10 ඍණ 3න් අපිට ගුණ කරගත්ත හැකි. මෙතන ඕම් කිලෝ ඕම් කරන්න 10 3න් ගුණ කරත හැකි. 10 3ට 10 3ක් සුළු කළා. සුළු වුණාම අපිට එනවා මොකද්ද දුවේ පුතේ අපිට එන්නේ 2 වැඩි කිරීම 3.3. එතකොට මෙන්න මෙතන වෝල්ටීයතාව මේ ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව අපිට එනවා කීයක්ද වෝල්ට් 6.6ක්. ඊට පස්සේ අපිට මෙන්න මේ පල්ලෙහා ප්‍රතිරෝධකයේ තුලින් ධාරාවක් ගන්න පුළුවන්. මේක ශ්‍රේණිගත පද්ධතියක් නිසා එකම ධාරාව තමයි ගලන්නේ. එතකොට මෙයාගේ කිලෝ ඕම් 1.1යි ධාරාව මිලි ඇම්පියර් 2යි. එතනත් අර වගේම සුළු කරගත්ත හැකි 10 3ට 10 3ක් ගිහිල්ලා 2 වැඩි කිරීම 1.1 කියලා තමයි එන්නේ. එතකොට 2.2යි වෝල්ට්. ඊට පස්සේ අපෙන් අහන්නේ VDS. VDS කීයද කියලා අහන්නේ. 2.2යි වෝල්ට් මෙන්න මේ 1.1යි ප්‍රතිරෝධකයේ දෙපස 6.6යි වෝල්ට් තියෙනවා මෙන්න මේ 3.3යි කිලෝ ඕම් දෙපස. එහෙනම් 15න් මෙන්න මේ දෙන්නගේ එකතුව අඩු කළාම අපිට ලැබෙනවා VDS කීයද කියලා. අපි බලමු. එතකොට මම බෝඩ් එකේ හදන්නම්. එතකොට කිලෝ ඕම් 3.3 ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව අපිට ගත්ත හැකි මිලි ඇම්පියර් තියෙන්නේ. මේක ඇම්පියර් කරන්න 10 ඍණ 3ෙන් ගුණ කරනවා. එක ගුණ කිරීම 3.3 ගුණ කිරීම 10 3 මෙතනට මෙයා සුළු කරලා දැම්ම හැකි. එතකොට අපිට එනවා 6.6යි වෝල්ට් කිලෝ ඕම් 3.3 ප්‍රතිරෝධකයේ දෙපස. ඊට පස්සේ ඒකේ යටින් සම්බන්ධ කරලා තියෙනවා 1.1යි කිලෝ ඕම් ප්‍රතිරෝධකයක්. එයා දෙපස වෝල්ටීයතාවත් ඒකේ ශ්‍රේණිගත පද්ධතියක් මම හැඳින්නුවා කලිනුත්. 2 වැඩි කිරීම 1.1 ගුණ කිරීම 10යි 2 වැඩි කිරීම 10යි ඍණ 3 ගුණ කිරීම 1.1 ගුණ කිරීම 10 3. එතකොට මෙතනත් ඒ විදිහට සුළු වෙලා මෙතන එනවා වෝල්ට් 2.2ක් එනවා අපිට 2.2. ඊට පස්සේ අපි ගන්නේ මේකේ සැපයුම් වෝල්ටීයතාව වෝල්ට් 15යි. අපිට එතකොට VDS හෙව්වා හැකි ඩ්‍රේන් සෝස් වෝල්ටේජ් එක 15 ඍණ 6.6 දාන 2.2. එතකොට අපිට එනවා කීයක්ද 8.8ක් මුළු එකතුව. 15න් 8.8ක් ගියාම අපිට එනවා වෝල්ට් කීයක්ද 6.2යි වෝල්ට් අපිට ලැබෙනවා. එතකොට මෙතන 0.2යි 0.8යි කියන්නේ 1යි 8යි 14යි 1යි 15යි. හරි. වෝල්ට් 6.2ක් එනවා අපිට VDS. ඊට පස්සේ අපිට අපි හොයාගත්තා VGS. අපිට VGS හොයාගන්න පුළුවන්. VGS ගේට් සෝස් අතර වෝල්ටේජ් එක. VGS සමාන වෙනවා මෙන්න මේ කිලෝ ඕම් 1.1 කියන ප්‍රතිරෝධකේ. මම ඒක ගානෙන් පැහැදිලි කරන්නම්. මෙතන කිලෝ ඕම් 1.1ක ප්‍රතිරෝධකයක් තියෙන්නේ. මෙන්න මේ ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව එන්නේ වෝල්ට් 2.2ක්. ඒකේ ඍණාගය තමයි ගේට් සෝස් වෝල්ටේජ් එක විදිහට මෙතනට එන්නේ.
එකේ ඍණාගය තමයි ගේට් සෝස් වෝල්ටේජ් එක විදිහට එන්නේ. මොකද හේතුව මේක ග්‍රවුන්ඩ් කරලා තියෙන ප්‍රතිරෝධකයක් හරහා. එතකොට ග්‍රවුන්ඩ් කරලා තියෙන නිසා ගේට් සෝස් අතර වෝල්ටේජ් එක ඍණාගයක් එනවා. එහෙනම් එතකොට 1.1 කිලෝ ඕම් දෙපස වෝල්ටේජය ආවේ අපිට වෝල්ට් 2.2ක්. එහෙනම් ඒකේ ඍණාගය කියන්නේ ඍණ 2.2 වෝල්ට්. එතකොට අපේ ගානට අපි ආපහු ආවොත් අපි දැන් ඔන්න හොයාගත්තා VDS VGS සහ VDS පිළිවෙලින්. එතකොට ඍණ 2.2යි වෝල්ට් 6.2යි. එතකොට පළවෙනි පිළිතුර ගත්තොත් එහෙම ඒක නිවැරදි නෑ. ඍණ 2.2යි බිඳුවයි ඒක වැරදි. දෙවෙනි පිළිතුර ඍණ 2.2යි 6.2යි යන්න නිවැරදි පිළිතුර තියෙනවා. එහෙනම් එතනින් එහාට ආයි අනිත් පිළිතුරු ගැන අපිට සලකා බලන්න දෙයක් නෑ. මෙතන තව එකක් තියෙනවා මේ ධන එකක්. ධන 2.2යි 6.2යි වර්ධවා ගන්න එපා. මොකද හේතුව දුපුතේ මේ ගේට් එක ඍණ සැපයුමක් කරහා තමයි සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට තමයි මෙයාව අපිට බයස් කරගන්න පුළුවන්. ගේට් එකට ඍණ සැපයුමක් දෙන්න ඕනේ. එතකොට එතන ඍණ 2.2යි 6. ධන 6.2 වෝල්ට් තමයි නිවැරදි පිළිතුර. ඒ කියන්නේ දෙවෙනි පිළිතුර. ඊගා ප්‍රශ්නේ අපි ගත්තොත් 33 වෙනි ප්‍රශ්නේ. රූපයේ දක්වා ඇති සරල ධාරා පරිපථය සලකා බලන්න. මේ ඔප් ඇම්ප් සර්කිට් එකක් තියෙන්නේ. ඔප් ඇම්ප් සර්කිට් එකක වෝල්ටේජතා සංසන්දකයක් දාලා අපවර්තක වර්ධක අවස්ථාවක් තියෙන. අපවර්තක වර්ධක අවස්ථාවක් ඉහත පරිපථයේ I3 ධාරාව. I3 කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධකය හරහා ගන්න ධාරාව තමයි අහන්නේ. එතකොට මේකේ අපි බලන්න ඕනේ අපවර්තක ප්‍රදානයට ලැබෙන වෝල්ටේජතාව කීයද කියන එක. මෙතන එතකොට අපිට පේනවා මේ සෙනර් ඩයෝඩ් එකක් දාලා තියෙනවා. වෝල්ට් 5ක සෙනර් ඩයෝඩ් එකක්. එතකොට අනිවාර්යෙන් මෙතනින් ලැබෙන්නේ වෝල්ට් 5ක් තමයි, ධන වෝල්ට් 5ක් තමයි මේ අපවර්තක අග්‍රයට ලැබෙන්නේ. එතකොට අපවර්තක අග්‍රයට ධන වෝල්ට් 5ක් ලැබෙනකොට මෙතන RF එක කිලෝ ඕම් 1යි. එතකොට ප්‍රතිදානය සමාන වෙනවා. මේ ප්‍රතිදානය සමාන වෙනවා සැපයුම් වෝල්ටේජතාවේ උපරිම ධන අගයට. එතකොට අපිට මෙතන ප්‍රතිදානය ගත්ත හැකි ධන වෝල්ට් 10ක්. එතකොට වෝල්ට් 10ක් තමයි මෙන්න මේ කිලෝ ඕම් 1 ප්‍රතිරෝධකය හරහා පීටන්නේ. එතකොට I3 කියන එක අපිට ගත්ත හැකි V = IR දාලා 10 බෙදීම 1000 කියන එකෙන් 10 බෙදීම 1000. එතකොට සුළු කළාම අපිට එනවා ධාරාව 10 බෙදීම 1000 කියන්නේ 10ට නෑ බිඳුවයි 100ට එනකොට 100ටත් නෑ බිඳුවයි 1000ට එනකොට 0.1යි. එහෙනම් ඇම්පියර් 0.01යි. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වශයෙන් අපිට ගන්න තියෙන්නේ. එතකොට මේකේ මේ පරිපථය තවදුරටත් අපි පැහැදිලි කරගත්තොත් විභව බෙදුමක් තියෙනවා. වෝල්ට් 5ක් තමයි ඉන්පුට් වෙන්නේ. වෝල්ට් 5ක් ඉන්පුට් වෙනකොට මේක අපවර්තක වර්ධක අවස්ථාවක් නිසා RF කිලෝ ඕම් 1යි Rin ඕම් 500යි. එතකොට අපිට ගත්ත හැකි මේකේ ගේන් එක එන්නේ ඍණ RF යට Rin. ඒ කියන්නේ ඍණ 1000 බෙදීම 500. ඒ කියන්නේ අපිට එන්නේ ඍණ 2ක්. එතකොට මෙතනට වෝල්ට් 5ක් එනකොට වෝල්ට් 5ක් මේ හරහා එනකොට මෙතන සිග්නල් එකක් වෝල්ට් 5ක් එනකොට අවුට්පුට් එක ඉන්පුට් වැඩි කිරීම ගේන් කියන එක දෙවරක් 5 10යි. එතකොට අවුට්පුට් එක කොහොමද වෝල්ට් 10ක් තමයි ලැබෙන්නේ. එතකොට මේ 10 මෙන්න මේ කිලෝ ඕම් 1 ප්‍රතිරෝධයගෙන් බෙදුවට පස්සේ අපිට I3 හොයාගන්න පුළුවන්. එතකොට ඇම්පියර් 0.01ක ධාරාවක් ගලනවා මෙන්න මේ I3 විදිහට. ඊගාවට 34 වෙනි ප්‍රශ්නේ දීර්ඝ කොරිඩෝරක සවිකර ඇති විදුලි බුබුලක් ස්ථාන 3ක පිහිටි ස්විච් භාවිතයෙන් පාලනය කිරීම සඳහා යෝජිත පහත තාර්කික පරිපථ සලකා බලන්න. කම්බිනේෂන් ලොජික් සර්කිට් ගොඩක් දීලා තියෙනවා. එතකොට එක බල්බ් එකක් තියෙනවලු දීර්ඝ කොරිඩෝරක ස්ථාන 3කින් මේක පාලනය කරන්න පුළුවන්. කොරිඩෝයේ ස්ථාන 3කින්ම තියෙන ස්විච් වලින් මේක පාලනය කරන්න පුළුවන්ලු. එතකොට මේ කම්බිනේෂන් ටික මේ තියෙන කාලයත් එක්ක මම ගොඩාක් ගැඹුරට විස්තර කිරීම යන්නේ. කම්බිනේෂන් ටික සුළු කරලා මේකට අදාළව ගත්තාම අපිට නිවැරදි පිළිතුර එන්නේ මෙන්න මේ
පළවෙනි සර්කිට් එක තමයි නිවැරදි පිළිතුර වශයෙන් ලබා ගන්න පුළුවන්. ලොජික් ගේට් ගොඩාක් වෙලාවට ගොඩක් දෙනෙක්ට හුරු පාඩමක් නිසා මම මේකට වැඩි වෙලාවක් ගන්න නැහැ. මොකද අපිට මේ වීඩියෝ එක ගන්න තියෙන කාල වේලාවත් එක්ක. එතකොට පළවෙනි පිළිතුර තමයි නිවැරදි. එහෙනම් පළවෙනි පිළිතුර ඒ පමණි කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වශයෙන් ගන්න තියෙන්නේ. ඊගාවට 35 වෙනි ප්‍රශ්නේ ප්‍රතිසම හා සංඛ්‍යාංක සංඥා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඒ කියන එකේ කියනවා දෙන ලද අවස්ථාවේදී සංඛ්‍යාංක සංඥා නියත අගයන් දෙකකින් දෙන ලද අවස්ථාවේදී ප්‍රතිසම හා සංඛ්‍යාංක සංඥා සම්බන්ධ ප්‍රකාශ දෙන ලද අවස්ථාවකදී සංඛ්‍යාංක සංඥා නියත අගයන් දෙකකින් ඕනෑම එක් අගයක් ගන්න අතර ප්‍රතිසම සංඥා යම් පරාසයක් තුළ ඕනෑම අගයක් ගනි. ප්‍රතිසම සංඥාවක තියෙන විශේෂත්වය තමයි අපි මේක බෝඩ් එක ඇසුරින් පැහැදිලි කරගත්තොත් මම ප්‍රස්ථාර දෙකක් අඳින්නම්. ඔන්න අපිට තියෙනවා ප්‍රතිසම සංඥාවක්. අපි උදාහරණයක් ගමුකෝ. එක බිඳුව කියන එක. සංඛ්‍යාංක සංඥාවක් තියෙන උඩින් මෙන්න අපිට තියෙනවා ප්‍රතිසම සංඥාව. එතකොට මේක ගත්තාම ප්‍රතිසම සංඥාවක ගත්තාම අපිට කියලා තියෙන කතාව තමයි මොකද්ද? දෙන ලද අවස්ථාවකදී. මෙන්න මේකේ ඕනෑම අවස්ථාවක් ගත්තොත් අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මෙතන කියලා. දෙන ලද අවස්ථාවකදී ගත්තොත් අගයන් දෙකකින් එක අගයයි තියෙන්නේ. එක්ක මේක එක වෙන්න පුළුවන් නැත්නම් බිඳුව. මෙතනින් ගත්තොත් හැම වෙලේම මේ සීමාව ගත්තොත් අගය 1යි. මේ සීමාව ගත්තොත් අගය බිඳුවයි. දැන් මේක ගත්තොත් දැන් මේ ප්‍රතිසම සංඥාව ගත්තොත් උදාහරණයක් විදිහට අපි මෙන්න මෙතන ගත්තොත් මේ උපරිම උස 1යි කියලා ගත්තොත් මෙතන බිඳුවයි කියලා ගත්තොත් මෙන්න මේ ටික ගත්තොත් 0.1 0.2 0.3 නේද? ඒ විදිහට අගයන් රාශියක් තියෙනවා ප්‍රතිසම සංඥාවක. හැබැයි සංඛ්‍යාංක සංඥාවක ගත්තොත් තියෙන්නේ දෙන ලද ඕනෑම අවස්ථාවක තියෙන්නේ අගයන් දෙකෙන් එක අගයක් පමණයි. එහෙනම් ඔන්න මේ ප්‍රකාශය නිවැරදි. ඊට පස්සේ B කියන එක අපි ගත්තොත් ප්‍රතිසම සංඥාවලට සාපේක්ෂව සංඛ්‍යාංක සංඥාවලට විද්‍යුත් ഘോഷාවේ බලපෑම අඩුයි. එතකොට මේක බෝඩ් එකත් එක්කම විස්තර කරන එක හොඳයි. සංඛ්‍යාංක සංඥාවක නියත අගයන් දෙකක් අතර තමයි සංඥාව පිහිටන්නේ. එතකොට විද්‍යුත් ഘോഷාවක් ආවා කියලා ලොකු බලපෑමක් කළා විකෘතියක් කරන්න බෑ. හැබැයි ඊට සාපේක්ෂව ප්‍රතිසම සංඥාවක් ගත්තොත් එහෙම මේකේ අගයන් පරාසයක් තමයි පිහිටන්නේ. අගයන් ගණනාවක් පිහිටනවා. එතකොට විද්‍යුත් ഘോഷාවක් ආවොත් එහෙම මෙයාට බලපෑම මොකද වෙන්නේ? මෙයාට බලපෑම වැඩි. ඊට පස්සේ මේකේ තුන්වෙනි එකත් බෝඩ් එක ඇසුරින්ම මම පැහැදිලි කරන්න. C කියන එකේ අපිට කියනවා සංඛ්‍යාංක සංඥා ප්‍රතිසම සංඥා වලට සාපේක්ෂව පහසුවෙන් ගබඩා කළ හැකියි. මේ සංඛ්‍යාංක සංඥා හතරස් තරංග තියෙන්නේ විශේෂයෙන් ওই පරිගණක ආශ්‍රිතව මේ හතරස් තරංග තමයි ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ. එතකොට මේ හතරස් තරංග සංඛ්‍යාංක සංඥා බොහොම පහසුවෙන් පරිගණක දුරදත ඇටි වල හાર્ඩ් ඩිස්ක් වල එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව්ස් වල චිප් වල ඕනි මේක බොහොම පහසුවෙන් ඊටාම පහසුවෙන් එකවර ගබඩා කරන්න පුළුවන්. කන්වර්ට් කරන්න දෙයක් නැහැ. බොහොම පහසුවෙන් ගබඩා කරන්න පුළුවන්. එහෙනම් ඒ ප්‍රකාශයත් නිවැරදි. එතකොට අපි ප්‍රශ්නේ දෙහාට හැරුණොත් එහෙම ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශ වෙනුයි. එතකොට ABC කියන තුනම නිවැරදි. එහෙනම් අපිට ගන්න වෙන්නේ ABC හා A, B සහ C සියල්ලම. පස්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වශයෙන් ගන්න වෙන්නේ. අපි ඊගාව ප්‍රශ්නේ ගමු. 36 වෙනි ප්‍රශ්නේ ඉලෙක්ට්‍රිකල් වල අවසාන ප්‍රශ්නේ මූර්ජනය හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. මූර්ජනය හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ සංඛ්‍යාතයට වඩා වැඩිය. වාහක තරංගයේ සංඛ්‍යාත මූර්ජනය සහ විස්තාර මූර්ජනයෙන් තමයි අපේ විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට වාහක තරංගයට සෞ්‍ය සංඛ්‍යාත තරංගයට අපි වාහක තරංගයක් මූර්ජනය කරනවා. එතකොට හැම වෙලේම සෞ්‍ය සංඛ්‍යාත තරංගයට වඩා වාහක තරංගයේ සංඛ්‍යාතය වැඩි. එතකොට මේ කියන කතන්දරේ හරි. වාහක තරංගයේ සංඛ්‍යාතය
සංඥාවේ සංඛ්‍යාතයට වඩා වැඩිය. ඒක නිවැරදි. වාහකේ සංඛ්‍යාතය වැඩි සව්‍ය සංඛ්‍යාත සංඥාවේ සංඛ්‍යාතයට වඩා වැඩි. ඒක නම් වාහකේ සංඛ්‍යාතය වැඩි කියන එක නිවැරදි. B කියන එක සංඛ්‍යාත මූර්ජනයේදී අපි කියන්නේ ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් කියලා FM. සංඛ්‍යාත මූර්ජනයේදී වාහක තරංගයේ සංඛ්‍යාතය ඔන්න හොඳින් බලන්න. වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ විස්තාරයට අනුව වෙනස් කරේ. සංඛ්‍යාත මූර්ජනයේදී ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් වලදී වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ විස්තාරයට අනුව වෙනස් කරේ. වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ විස්තාරයට අනුව වෙනස් කරේ කියන්නේ සංඥාවේ ධනාර්ධයක් එනවනම් සංඥාවේ විස්තාරය වැඩි වීගෙන යනවා නම් ධන පැත්තට වැඩි වීගෙන යනවා නම් වාහකයේ සංඛ්‍යාතයත් මොකද වෙන්නේ ඊට අනුරූපව වැඩි වෙනවා. සංඥාවේ ඍණාර්ධයක් එනවා නම් වාහකයේ සංඛ්‍යාතයත් ඊට සාපේක්ෂව අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රකාශය නිවැරදි. මොකද්ද? සංඛ්‍යාත මූර්ජනයේදී වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ විස්තාරයට අනුව වෙනස් කෙරේ. ඒක හරි. සංඥාව ධනාර්ධයක් එනකොට විස්තාරය වැඩි වෙනකොට සංඛ්‍යාතයත් වැඩි කරනවා. විස්තාරය ඍණ පැත්තට එනකොට විස්තාරය අඩු වෙනකොට මොකද වෙන්නේ? සංඛ්‍යාතයත් අඩු කරලා දානවා. C විස්තාර මූර්ජනයේදී අපි කියන්නේ ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් කියලා. AM කියන එක විස්තාර මූර්ජනයේදී වාහක තරංගයේ විස්තාරය සංඥාවේ සංඛ්‍යාතයට අනුව වෙනස් කෙරේ. වාහක තරංගයේ විස්තාරය සංඥාවේ සංඛ්‍යාතයට අනුව වෙනස් කෙරේ. ඔන්න එතකොට ගැටලුවක් තියෙනවා. මොකද්ද? වාහක තරංගයේ විස්තාරය වෙනස් කරන්නේ සංඥාවේ සංඛ්‍යාතයට අනුව නෙමෙයි. සංඥාවේ විස්තාරයට අනුව තමයි වාහක තරංගයේ විස්තාරය වෙනස් කරන්නේ. එහෙනම් මෙතන කියලා තියෙන්නේ සංඥාවේ සංඛ්‍යාතයට අනුව. එහෙනම් ඒක වැරදි C කියන ප්‍රකාශය. එහෙනම් නිවැරදි ප්‍රකාශ දෙක තමයි දුවේ පුතේ. මොකද්ද? A හා B කියන ප්‍රකාශ දෙක. ඉහත ප්‍රකාශ අතුරේ නිවැරදි ප්‍රකාශ වනුයේ A හා B පමණි. ඒ කියන්නේ හතරවෙනි පිළිතුර තමයි නිවැරදි. එහෙමනම් මං හිතන්නේ ඔබට දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති 2020 වර්ෂයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ ඉංජිනේරු තාක්ෂණවේදී ප්‍රශ්න පත්‍රයේ MCQ කොටසේ විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ ලැබිච්ච ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න යොමු වෙලා තිබුණේ මොන වෙන ශාස්ත්‍ර වලින්ද? ඒ සඳහා නිවැරදි පිළිතුරු අපි ගණනය කරලා එහෙම නැත්නම් නිවැරදි පිළිතුරු තෝරා ගන්නේ කොහොමද කියලා. ඉතින් ඉදිරි වීඩියෝ එකකදී අපි බලාපොරොත්තු වෙනවා මේකේ ලිඛිත කොටසේ සමෝදානිත ප්‍රශ්න සහ අර ලිඛිත ප්‍රශ්න පත්‍රවල ඒ ප්‍රශ්නත් විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ ප්‍රශ්නත් සාකච්ඡා කරන්න ඔබත් සමග විභාගය සඳහා මම හිතන්නේ මේක මහඟු අත්වැලක් වේවි. ඒක නිසා අපිත් සමග එකතු වෙලා ඉන්න මේ විභාග සත්කාරයෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන විභාගය සඳහා උසස් ප්‍රතිඵල ලබා ගන්න ඔබේ දැනුම වර්ධනය කරගන්න කියන ඉල්ලීමත් කරමින් අපි ඔබෙන් සමුගෙන යනවා.